තුන් වතාවක් নমස්කාරය කියන්නේ. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณากมนัง සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි อดินนาดานาเวรมณีสิกขาปดังสมาธิยามิคามิสุมิจฉาจาราเวรมณีสิกขาปดังสมาธิยามิมุสาวาดาเวรมณีสิกขาปดังสมาธิยามิสุรามีเรมัจจปมาดัฏฐานาเวรมณีสิกขาปดังสมาธิยามิติสรเนนสัทธิมปัญจศีลันธัมมังสาธุกังสุรักขิตังกัตวาอัปปมาเดนสัมปาเดหิตับบังसमन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्षदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स इतो बहिद्धा पुतुहन्यवादितं मग्गो न निब्बान गमो यथा अयं इतिस्सु संघं भगवानुशासति सद्धा सयं फानि थलेव दस्सयन्ति හොඳයි පින්වතුනි දැන් විශේෂ පින්කමක් කෘතවේදීත්වයේ මුල් කරගත්තු පිතෘපස්ථානයක් විදිහට සිද්ධ වෙන පුණ්‍ය කර්මයක් මෞපිය උපස්ථානය පින් සිද්ධ වෙන විදිහට කරන ක්‍රමය කියලා දුන්නේ අපේ ගුරුවරයා බුදුරජාණන් වහන්සේ. එහෙම නැත්නම් ඒවා සමාජ ආචාර ධර්ම විදිහට කරන එක මෞපියන්ට නොසලකන එක නින්දාවට ප්‍රාප්ත වෙන එක සාමාන්‍ය ශිෂ්ට සම්පන්න සමාජයක සිද්ධ වෙන දෙයක්. මෞපියන්ට උපස්ථාන කරන එක හොඳයි කියලා කතා වෙන එක ශිෂ්ට සම්පන්න සමාජයේදී සිද්ධ වෙනවා. දැන් අපට මෞපිය උපස්ථානය එක පින්කමක්. පින්කමක් විදිහට කරනකොට එයට කොන්දේසි නැහැ. අන්න ඒකයි.
පින්කම් කුසල ධර්ම විදිහට කරනකොට ඒවට කොන්දේසි නැහැ. ඒවා නතර වෙන්නේ කොතනද කියන එක පින්කම් කුසල කර්ම කරන අයට දන්නවා චතුරාර්ය සත්‍ය අවබෝධය කෙලවර කොටයි ඒක නතර වෙන්නේ. ඒ නිසා අපේ ජීවිතවලට එන විවිධාකාරයේ කටුක මිහිරි අත්දැකීම් වලදී ඒ අනුගමනය කරන වැඩපිළිවෙළවල් පින්කම් ආකෘතියක් ගත්තේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට ලැබිච්ච නිසා. නැත්තම් ඒවා යුතුයකම් වගකීම් ඒ සීමාවට වැටෙනවා. දැන් අපි මේවා යුතුයකම් වගකීම් වශයෙන් කරන අතරතුරේදී පින්කම් ආකෘතියක් ගන්නවා. එතකොට ඒක විපාක දෙන එකක් බවට පත් වෙනවා. අනිත් ආගම් වල දෙවියන්ට ගෞරවය පිරිනමන ලෝකෙක බුදුරජාණන් වහන්සේ ඒ ගෞරවය කෘතවේදීත්වය අම්මටයි තාත්තටයි අපට පේන විදිහට දේශනා කළා. අපට පේනවනේ මව්පියන් අප වෙනුවෙන් නැහෙන ප්‍රමාණය කොච්චරද කියලා. මව්පියන් දුවදරුවන් වෙනුවෙන් දුවදරුවන්ගේ සැපත වෙනුවෙන් කැප වෙන්නේ කොන්දේසි විරහිත. ඒ කියන්නේ ඒ තරම් කැප වෙන කෙනෙක් මේ ලෝකේ නැහැ. ඒ කියන්නේ මාතෘත්වයට පිතෘත්වයට නොසරිලන උදවිය සමහරලාවට දරුවෝ දමලා යනවා, දරුවෝ මරනවා, දේවල් සිද්ධ වෙනවා. ඒක ඉතින් ලෝකේ එක විදිහක් නැහැනේ හැමදම. ඒ වගේ අතලොස්සක් කොහොමත් ලෝකේ ඉන්න එකට කවුරුත් කලබල වෙන්න ඕනෙත් නැහැ. දැන් මව්පියන්ට සලකනකොට තමාගේ දරුවනුත් Tamanට සලකනවද කියලා එහෙම හිතන්න හොදත් නැහැ. එහෙමනම් ඉතින් බිම්බිසාර රජුරෝ සලකපු තරම් අජාසත් රජුරවන්ට සාමාන්‍ය පිය කෙනෙක් සලකන්නේ නැහැ. අම්මට වඩා සැලකුවා තාත්තා. රජතුමා කුමාරයා කුසටාවට පස්සේ දෛවඥයෝ කිව්වා මේ ළමයා ලොකු වෙලා මේ තාත්තා මරනවා කියලා. එතකොට නොඑක ආකාරයෙන් අම්මා ලෑස්ති වුණා ඒ දරුගැබ නැති කරන්න. ඒක රජතුමා දැනගෙන ඒවා වැළැක්කුවා. එතකොට ඒ අතින් බලනකොට ඒ වෙනකොට සෝවාන් වෙලා හිටියේ නැහැ. ඒ වෙනකොට පෘතුග්ජන පියෙක්. හැබැයි පෘතුග්ජනකම තුල පිහිටිය යුතු මානුෂීය ගුණාංග බහුතරයක් පිහිටපු කෙනෙකුටනේ උතුරු මිනිස් ධර්ම ලැබෙන්නේ. මනුෂ්‍ය ධර්ම ටික නොපිහිටපු කෙනෙකුට අත්තිවාරම නැතුව ගේ හදන්න බැරුවා වාගේ, හැදුවත් පවතින්නේ නැතුව වාගේ උතුරු මිනිස් ධර්ම පිහිටන්නේ නැහැ. උතුරු මිනිස් ධර්ම කියලා කියන්නේ ධ්‍යාන, අභිඥා, සෝවාන් ආදී මාර්ග ඵල. එතකොට බිම්සර මහ රජුරුවන්ගේ පෘතුග්ජන යුගයේ ඒක ඒ මට්ටමටම තිබුණා. ඒ නිසා ඒ කම්පා වෙන ගතිය අඩුයි. ඒ නිසා තමයි පුතාව රකින්නට. එතකොට ඒ සාමාන්‍ය පිය කෙනෙකුට වඩා ඒ පැත්තෙන් හරි ඉහළයි. ඉතින් එහෙම කැපවීම කරලා අන්තිමට පුතාගේ මරුන් කණ්ඩ වුණානේ. එතකොට ඒ මව්පියන්ගේ යුතුයකම් ඉෂ්ට වුණේ නැද්ද? ඕනවටත් වඩා. ඉතින් ඒ වගේ කලාතුරකින් එහෙම සම්භාවිතාවක් තියෙනවා. ඒ කියන්නේ කොච්චර අවශ්‍ය කරන හැමදේම කරලා දුන්නත් හැබැයි ඒකට වරදක් දරුවන්ගේ වරද කියලා අපි කිව්වට ඒ පේන වරදනේ. අතීත ජීවිතවල බරපතල කර්ම විපාක එක ගලපනකොට එතන වරදක් අපේ. නමුත් ඒ පුළුල්ව දැකීමේ හැකියාව ගොඩක් වෙලාවට කෙනෙකුට අඩුයි. ධර්මයේ නිතර පරිශීලනය කරන කෙනෙකුට ධර්මානුකූලව ජීවිත අත්දැකීම් වලට මුහුණ දෙන්නට පුරුදු පුහුණු වෙන කෙනෙකුට හැබැයි ප්‍රශ්න එනකොටම උත්තරෙත් හම්බෙනවා. මොකද බුද්ධ ධර්මයේ කියලා කියන අපි හැමදාම කියන්නේ විශ්ව සත්‍යය. දැන් මේ අපට මේ කටුක අත්දැකීමක් ආවා, තාත්තා නැති වුණා, විනාඩි 10කට ඉස්සෙල්ලා කතා කරා, ඊට පස්සේ නැති වුණා, බේත් උගුරක්වත් දෙන්න තිබුණා නම් කතා බහ කරන්න තිබුණා. අපට මේක පෞද්ගලිකව බලනකොට ලොකු දෙයක් එතකොට. දැන් අපේ අම්මා නැති වුණොත් උදේ 10ට විතර එක් කරගෙන ගියා, හවස 2-3 වෙනකොට ආරංචි වුණා නැති වුණා කියලා. අපේ අම්මා 10 දෙනෙක්ගේ අම්මා 11 දෙනෙක්ගේ. දැන් මෙහෙ 5 දෙනෙක්ගේ අම්මා. ඉතින් ඒක තමයි ස්වභාවය. ඒවා ඉතින් අපට කලක් ගත වෙනකල් මෙහෙමයි. කාලෙට බාර දීලා ඇතිවෙච්ච මානසික පීඩනේ නැති වෙලා යාවි කියන දුර්වල උපක්‍රමයක් අපි කරන්න ඕනේ නැහැ. ඒ සිද්ධ වෙච්ච උණුසුම ටිකක් ඔහෙ ගෙවුණාවේකෝ.
ඊට පස්සේ හරි අපට මේ අත්දැකීම මේක තමයි ප්‍රියෙහි විප්‍රයෝගෝ දුක්ඛෝ. මේක තමයි යම් පිච්ඡං ලබති තම්පි දුක්ඛං. මේක තමයි බුද්ධ වචනේ. කියලා අපට අන්න ඒ විදිහට මනස අර කාලයටම බාර දීලා નિરાයාසයෙන් මේක මනසින් අයින් වෙනකල් ඉන්නේ නැතුව ඒක ධර්මානුකූලව බලන්න පුරුදු වෙන්නට පුළුවන් නම් ඒක පාරමිතාවක්. හැබැයි එක සමහරලාවට ධර්මයේ එච්චර ප්‍රගුණ වෙලා නැති කෙනෙක් හිතන්නට පුළුවන් ඒක එතකොට අපි අපේ මිය පරලෝකීය කෙනා මතක් කරන්නේවත් නැහැ. ඒක අකුරුතඥකමක්ද කියලා සමහරලාවට අපට අදහසක් එනවා. කිසිසේත්ම නැහැ. කරන්න තියෙන්නේ පුළුවන් තරම් වෙනදට වඩා පින්දහම් කරලා ඒ තාත්තට අනුමෝදන් කරන්න. මොකද ඔන්න දුරාචාරවත් කරලා ගියා නම් ඔන්න කෙනෙකුට හිතන්නට පුළුවන් මේ ඉන්න කාලෙත් හොඳකට හිටියේ නැහැනේ කියලා. එහෙමත් නැහැනේ ධර්මයේ ගොඩක් ගවේෂණය කරපු කෙනෙක් මම මේ දවස්වල කටයුතු දවසෙත් කිව්වේ. ආවට පස්සේ අපේනොත් අහන්නේ ගැඹුරු ධර්ම කරුණු. එහෙම එකක් තිබුණා ධර්මය හොයනවා. ඉතින් ඒ ධර්මයේ පිළිබඳව විමර්ශනශීලී මානසිකත්වයක් තිබුණා කියලා කියන්නේ ධර්මයේ ගවේෂණය කරනවා කියලා කියන්නේ ඒ බඳු කෙනෙකුට හුදෙක් පුද පූජා කරලා අමිස පූජා කරලා මේකෙන් මේක ලැබෙනවා කියලා විශ්වාස මාත්‍රේ කියනවට වඩා ඒ බඳු කෙනෙකුට ධර්මයේ මුණ ගැහෙන්න තියෙන ඉඩකඩ වැඩි. ජීවිත අත්දැකීම් වලට මුහුණ දෙනකොට ධර්මය මනසත් එක්කලා සම්බන්ධ වෙන ගතිය වැඩි. අන්න ඒකයි. නැත්නම් අපි ධර්මයේ ගොඩාක් අපි දරාගෙන ඉන්නවා. ධර්මයේ ගොඩක් කටපාඩම් කරනවා. ධර්මයේ කතා ගොඩක් දන්නවා. ඊට වඩා ධර්මයේ තියෙන සාරාංශය, ධර්මයේ තියෙන දාර්ශනික හරය, ධර්මයේ ජීවිතයට සම්බන්ධ කරගන්න පුළුවන් විදිය මනසත් එක්කලා කතා කරගෙන, මනසත් එක්කලා සම්බන්ධ කරගෙන අන්න එහෙම ඉන්න කෙනෙකුට චුතියයි පටිසන්ධියයි කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. චුතිය සිද්ධ වෙලා පටිසන්ධි ගන්නවා කියලා කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ජීවිතේට ඒ උරුව පිහිටනවා. ඒ උරුව පිහිටනවා. ඒක හරි වැදගත්. ඇයි දන්නවද? ඒ ධර්මයේ ගොඩාක් දැනගත්තේ නැති වුණාට ඒකේ ධර්මයේ සාරාංශය දැනගත්තා කියලා කියන්නේ ඒක වටිනවා. දැන් උපතිස්ස කෝලිත මානවකවරු බලන්නට දැන් එයාට මොකක්ද ඇහුනේ බලන්න. යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ සෝවාන් වුණානේ. මහ ලොකු දීර්ඝ අතීත ජීවිතවල මෙහෙම කුසල් කරලා තියෙනවා මෙන්න මෙහෙම. ඇයි දැන් මේ පමා වෙන්නේ? දැන් කුසල් කරන්න ඇයි මේ කුසීත වෙන්නේ? මොකක්වත් අවශ්‍ය කරන්නේ. මොකද අර වර්තමාන යම බුද්ධ ධර්මයේ ස්වභාවය හරියට යම් කොටසක් හසු වුණා නම් ඒ නියැදිය තමයි අනිත් තැන්. දැන් අපි කියමුකෝ මෙතෙන් දැවිලා ඉන්න අයට මම අඹගෙඩි 10 බෑග් වලට දාලා දෙනවා. එතකොට දැන් 10 දුන්නාට පස්සේ ඔක ඇරයි යන ගමන් දැන් දන්නවනේ හැමෝටම 10 ගානේ දීලා තියෙන්නේ කියලා. ලොකු පොඩි ભેදයක්. දැන් මකට යනකොට කෙනෙකුට අරයාගේ මල්ලේ අඹගෙඩි කීයක් දාන්නේ නැහැ. හිතන්න ඕනේ නැහැ. බලන්න ඕනේ නැහැ. මොකද සාම්පලය හොයලා තියෙනවා. එහෙම නැතුව ධර්මයේ ගවේෂණය කරන්න ගියොත් කවදාවත් බෑ හොයන්න. ඇයි දන්නවද? දැන් බුදුරජාණන් වහන්සේ පවා දේශනා කළේ මහා ගණවනාන්තරයකදී මහණෙනි මගේ මේ අතට ගත්ත කොළමිට තියෙන්නේ මහා වනාන්තරෙත් කොළ තියෙන්නේ ගස්වල ඕන තරම්. මම අවබෝධ කරපු ටික මහණෙනි මේ මහා වනාන්තරයේ ගස්වල කොළ වාගේ. අවබෝධ කරලා දේශනා කරපු ටික මේ අතට ගත්ත කොළමිට වාගේ. එතකොට මහා වනාන්තරයේ කොළවල සාම්පලේ අතේ තියෙනවා. නියැඳි අතේ තියෙනවා. මෙන්න මේක තමයි ධර්මයේ ගවේෂණය කරන ක්‍රමය. ඒක නිසා තමයි උපතිස්ස කෝලිත මානවකවරුන්ට යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ කියනකොට සෝවාන් වෙන්නේ. ධර්මයේ හරි පොයින්ට් එකේ මාල්ලන්නට ඕනේ. ඒක පුළුවන්. මොකද මේ ධර්මයේ කෘතිමේක නෙවෙයිනේ. අල්ලන්න පුළුවන්. දැන් බලන්න කාලම පිරිස දැන් ඒ අය බණහඬ නෙවෙයිනේ. වැදගත් මහත්තුරු පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් හැව්වේ මේ ධර්මයේ නෙවෙයි හැව්වේ. මේ කේශපුත්‍රයට විවිධ අපි බුදුන් අපි රහත් කියන මහා පඬිවරු එනවා. ඒගොල්ලෝ ඇවිල්ලා දේශනාවක් කරනවා. ඒ දේශනාවක් කළාට පස්සේ ආය කාලයකදී තවත් කෙනෙක් එනවා. එයා ඇවිල්ලා අර මුලින් කරපු එයා කියපු දේශනාවක වැරදි එක සාවාද්‍යයි මේක තමයි ඇත්ත කියලා කියනවා. ආය කාලයකදී තවත් කෙනෙක් එනවා. එයා කියනවා අර මුලින් කියපු දෙන්නම කියපු එක වැරදි. මේ මං කියන එක තමයි සත්‍යය. ඔහොම දැන් හෙම්බත් වෙලා හිටියේ මේ අය බලන මොකද මේ වෙන්නේ කියලා. අර අපි වාගේ නිකන් පුද්ගලයන් සරණ යන්නේ නැහැ. මේ මහත්තුරු සැබෑ උගත්තු, බුද්ධිමත්,
වැදගත් උදවිය. ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා. සාමාන්‍ය බුද්ධිමත් කෙනාගේ ස්වභාවය නිහඬයිනේ. එයා අවධානයෙන් ඉන්නවා මොකද වෙන්නේ කියලා. එතකොට අවධානයෙන් ඉඳලා ඒගොල්ලෝ එහෙම කාලයක් ඉඳලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කිව්වා මේ ඔය කතාව කිව්වා. මේ ඇත්ත කොහොමද හොයාගන්නේ? එක්කෙනෙක් ඇවිල්ලා මෙහෙම කියනවා, තව එක්කෙනෙක් ඇවිල්ලා ඒක වැරදි කියනවා. දැන් අද කාලේ බලන්නකො දැන් අද රහත් කියන රහතුන් වහන්සේලා එක ස්ටේජ් එකකට දෙන්නේ ගන්න බෑනේ. අද ඉන්න රහතන් වහන්සේලා රහත් කියන උදවිය එක වේදිකාවකට දෙන්නේ ගන්න බෑනේ. ඒ කියන්නේ එක්කෙනෙක් කියන දේ අනිත් එකට නෑ එයා වැරදි මමයි රහත්. තව එක්කෙනෙක් කියනවා නෑ ඒක වැරදි මමයි රහත්. එතකොට අර පුද්ගලයන් සරණ යන්නේ හැබැයි ඒත් පුද්ගලයෝ සරණ ගිහලා ඉන්නවනේ දේ විදියට. අපේ ස්වාමීන් වහන්සේ තමයි රහත් වෙලා ඉන්නේ අනික් ස්වාමීන් වහන්සේලා නෑ. තවත් එක්කෙනෙක් නෑ ඒ ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේ රහත් වෙලා ඉන්නේ මේක තමයි හරි මාර්ගය. ඒ කියන්නේ හරි පල්ලෙහා මානසික මට්ටමක තමයි ඉන්නේ. ඉතින් ඒ නිසා දැන් අර ගිහි පින්වතුන් උනත් බලන්න කාලවම් පිරිස ඇවිල්ලා හැවි බුදුරජාණන් වහන්සේගේ මේ කියන අයගෙන් ඇත්ත කියන්නේ කවුද? නැත්නම් සත්‍ය කියන්නේ කවුද? අසත්‍ය කියන්නේ කවුද කියලා ඇහුවා. අපට අවශ්‍යයි සත්‍ය. බුදුරජාණන් වහන්සේ කිව්වා මේ අර කාරණා 10ක් කියලා යදාතුම් මේ කාලාම අත්තනාව ජානේයාත ඉමේ ධම්මා කුසල ඉමේ ධම්මා අකුසල. මේ කාලාව මහත්තුරු මේ යම් වෙලාවකදී තමාගේ මනස තුලින් දැනගත්තා නම් මෙන්න මේ ධර්ම කුසල් මේවා නිවැරදි මේවා සාරවත් ධර්ම මේවා අකුසල් මේවා අසාර ධර්ම මේවා සාවද්‍ය ධර්ම. ඔය මම ওই වචන ටික පාවිච්චි කළේ ඉංග්‍රීසියට යනකොට මේ අපේ ධර්මයේ පරිවර්තනය කරගෙන ඔය සාර ධර්ම කුසල ධර්ම නිවැරදි ධර්ම ඔය ඔක්කොටම ඉංග්‍රීසියේ පාවිච්චි කරලා තියෙන වචනේ මොකද්ද? ට්‍රුත් කියන එක. අර අපි අසාරේ සාරමතිනෝ සාරේ චාසාර දස්සිනෝ කියන ගාතාව කටපාඩම් කරලා ඉස්කෝලේ යනකොට ඔකට ඉංග්‍රීසි වලින් අර්ථ දීලා තියෙන මේ විදිහට. ඒ කියන්නේ සාරය කියන එකට ට්‍රුත් කියලා දීලා they who see truth as untruth and truth as untruth will not see truth because of their lost erroneous thoughts. එහෙමනේ අර්ථ දීලා තියෙන්නේ. එතකොට මේ අර දැන් ඒක හරිය වෙනස්. හැබැයි මේ අර්ථ දීලා තියෙන්නේ අපි නෙවෙයි. මේ අර්ථ දීලා තියෙන්නේ ගතානුගතික බෞද්ධයොත් නෙවෙයි. මේ අර්ථ දීලා තියෙන්නේ නිදහස් චින්තකයෝ, නිදහස් ගවේෂකයෝ, විද්‍යාඥයෝ, පර්යේෂකයෝ. මොකද ඒගොල්ලෝ කොයි ආගම ගවේෂණය කරන්නේත් නිදහසයි. බුද්ධ ආගමත් ඒගොල්ලෝ ගවේෂණය කරනවා, හින්දු ආගමත් ගවේෂණය කරනවා, කතෝලික ආගමත් ගවේෂණය කරනවා, ඉස්ලාම් ආගමත් ගවේෂණය කරනවා. අනිකුත් තියෙන සියලු ආගම් මේගොල්ලෝ ගවේෂණය කරනවා. සික් ආගම් ආදී ඔක්කොම ගවේෂණය කරනවා. ගවේෂණය කරලා ඒගොල්ලෝ යම් නිර්වචනයක් දෙනවා. එතකොට ඒගොල්ලෝ බුද්ධ ධර්මයට තමයි ට්‍රුත් කියන එක පාවිච්චි කරලා තියෙන්නේ. අනිත් ආගම් වල ට්‍රුත් කියන එක පාවිච්චි එනවා ට්‍රුත් ගොඩයිනේ. ඒක වෙන්න බෑ. ඒගොල්ලන්ට වෙන ඒවට රිලිජන් කියනවා. රිලිජන් කියනවා. මොකද ඒක ගැලපෙනවනේ. රිලිජන් කියන එක ගැලපෙනවා කාටවත්. හැබැයි බුද්ධ ධර්මයට අපි රිලිජන් කියලා පාවිච්චි කරාට ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නැහැ. ඒගොල්ලෝ පාවිච්චි කරන බුද්ධ ධර්මයට ට්‍රුත් කියන එක. මොකද රිලිජන් කියන එක ඒ වචනේ වැරදි. බුද්ධ ධර්මයට වැරදි. මොකද රිලිජන් කියන එක සකස් වෙලා තියෙන්නේ රිලිජෝ කියන ලතින් භාෂාවේ මූලයෙන්. ඒක රිලිජන් කියනකොට තව කෙනෙකු හා බැඳීම මුල් කරගෙන විශ්වාසය මුල් කරගෙන පවතින දර්ශනය කියන එකයි. ඒතර බුද්ධ ආගමේ බැඳීමකුත් නැහැ. බුද්ධ ආගමේ විශ්වාසය පදනම් කරගෙන නේද අපි කියනවා තමයි විශ්වාසය තුනුරුවන් කරේ විශ්වාසය පරලෝක පිළිබඳ විශ්වාසය චතුරාර්ය සත්‍ය පිළිබඳ විශ්වාසය සංසාරය පිළිබඳ විශ්වාසය ඔය විශ්වාසය නෙවෙයි ඇත්තට. ඒකට කියන්නේ අවබෝධය. බුද්ධ ආගම පටන් ගන්න සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨියනේ පටන් ගන්නෙ. බුද්ධ ධර්මයේ අවබෝධ කර ගැනීමට යනකොට එයා පටන් ගන්න එයාගේ පළවෙනි ස්ටෙප් එක තමයි සම්මා දිට්ඨිය. හරි? එතකොට සම්මා දිට්ඨියෙන් පටන් ගන්න එතකොට. ඒ කියන්නේ නිවැරදි අවබෝධය. නිවැරදි අවබෝධයෙන් පටන් ගන්නවා. එතකොට දැන් නිවැරදි අවබෝධය කියන්නේ ඒක නිවැරදි අවබෝධය එක්කෙනාට ඕන විදිහට කරන්නට බෑ. නිවැරදි අවබෝධය කියලා දෙයක් විශ්ව නීතියට අනුකූලව තියෙනවා. අන්න ඒකයි නිවැරදි අවබෝධය. එකෙක්ලා හිතාගෙන ඉන්න පුළුවන් මේක නිවැරදි අවබෝධය කියලා. හැබැයි ඒක වැරදි නම් ඒක නිවැරදි අවබෝධය නෙවෙයිනේ.
අන්න ඒකයි. එතකොට ඒ නිසා දැන් ඒ අය දැන් ඔය දැන් රිලිජන් කියන එක ආගම කියන එකට දාන එක දැන් සමහරු කියනවානේ බුද්ධ ධර්මයට ආගම කියන එක වැරදි කියලා. රිලිජන් කියන එක එහෙම පිටිම මේකට බාගත්තොත් නම් වැරදි. හැබැයි භාෂා යම් වචනයක තේරුම හොයනකොට ඒකේ මේ වචනේ ව්‍යාකරණානුකූලව තේරුම හොයනකොට හොයන්නට භාෂාව හොයන්නට ඕනේ. භාෂාවේ කොයි තැන් වලටද ඔක පාවිච්චි වෙලා තියෙන්නේ කියලා. එහෙම නැතු හොයන්න බෑ. දැන් අපි ගත්තොත් එම් පදගතාර්ථය අරගෙන අංගානට පැවිදි වෙනවා ලොංගානට සිවුරු ඇරලා යනවා කියලා පදගතාර්ථය ගත්තොත් මොකද වෙන්නේ? පදගතාර්ථය ගන්න බෑ මේක මේ පට්ටපල් බොරුවක් නේ කියලා කියයි. ඒ වගේ අර ආගම කියන එකත් හොයන්නට ඕනේ. ආගම කියන එක පාලි භාෂාවට සම්බන්ධ වෙලා බිඳිලා ආපු පදයක් නිසා ඒකේ කොහොමද තියෙන්නේ? ආගමිස්සන්ති අත්තත්ත පරත්තාදේ ඒතේ නාති ආගම. තමාගේ දියුණුවයි නැත්තම් ආධ්‍යාත්මික දියුණුවයි භෞතික දියුණුවයි දෙකම සිද්ධ කරන නිසා මේ දහමට කියනවා ආගම කියලා. ඒ අර්ථයෙන් ගත්තට පස්සේ හරියි. හැබැයි රිලිජන් කියන ලැතින් භාෂාවෙන් ඇවිල්ලා ඉංග්‍රීසි වලදී රිලිජන් වෙන පදේ හැදලා ගත්තට පස්සේ ඒක එහෙම පිටිම මේ පැත්තට දැම්මොත් බුද්ධ ධර්මයට වැරදි. මොකද බුද්ධ ආගම කාටක්වත් බැඳිච්ච කාටක්වත් භයපක්ෂපාතීව විශ්වාස මාත්‍රයකින් යන එකක් නෙමෙයි. අන්න එකයි. එතකොට ඔය වගේ අර හරි සියුම් තැන් තියෙනවා. කියන්නේ ලංකාවේ ඉන්න මහාචාර්යවරු පවා තෝරනවා බුද්ධ ධර්මයට ආගම කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඒ බුද්ධ ධර්මයේ ලියවිච්ච පාලි භාෂාව නොසොයා වෙනත් ආගමක් හරහාවට පස්සේ ඔතෙන්ට වැටෙනවා. වෙනත් භාෂාවක් හරහා ආගමක් නෙවෙයි වෙනත් භාෂාවක් හරහාවට පස්සේ එතෙන්ට වැටෙනවා. මොකද ඉංග්‍රීසි වලට ආවට පස්සේ රිලිජන් කියන වචනේ තේරුම අර විදියයි. එතකොට බුද්ධ ධර්මයට දාපු ගමන් ආගම කියන එකයි ඒ දෙක කම්පෙයාර් කරපු ගමන් වැරදි කියලා ඒගොල්ලෝ කියනවා. හැබැයි බුද්ධ ආගමේට තියෙන අර්ථ සෙවිය යුතු පාලි භාෂාව අනුසාරයි. එතකොටයි ඒක නියමාර්ථය එන්නේ. මොකද භාෂාවකින් භාෂාවකට පරිවර්තනයක් කරන කොච්චර වෙනස්කම් තියෙනවද? දැන් මනුතාපය කියලා ද ලේ මිසරාබ්ල පොත ඊරේගොල්ල මහත්මයා සිංහලට පරිවර්තනය කරනකොට ඒක ඉංග්‍රීසි පොත අරගෙන බලන කොහොමද ඒකේ අර්ථයයි මේකේ අර්ථයයි මනසට දැනෙන ආකාරය. ඒක වෙනස්. ඉතින් ඒ නිසා ඔන්න ඔය දැන් මෙහෙමයි. අපි ජීවත් වෙන්න තියෙන කටයුතු වලට මැරීගෙන වැඩ කළාට මෙව්වට කරන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් මැරීගෙන වැඩ කරාට මේවට ඒ කැපකිරීම කරන්නේ නැහනේ. ඔන්න ඔතනයි අඩුව තියෙන්නේ. ධර්මයේ ගවේෂණය කරන්න, ධර්මයේ සසඳන්න, අනිත් ශාස්ත්‍රات එක්ක සසඳන්න ඒ කැපකිරීම අපි කරන්නේ නැහැ. දරුවන් වෙනුවෙන් කරන කැපකිරීම කරනවා නම් යම් කෙනෙක් මේ ධර්මය ඉගෙන ගන්න, ධර්මයේ තේරුම් ගන්න ඔයගොල්ලෝ සෑහෙන දුරක් දැන් පහු කරගෙන ගිහිල්ලා. ඒක කෙරෙන්නේ නැහැ. ඒ කල යුතුය වුණාට. අනේමයි. එතකොට ඒ නිසා ඒ ධර්මයේ ස්වභාවය ඒක තමයි තියෙන බුද්ධ ධර්මය අපි හැමදාම කියන්නේ මේක මේ උප්පාදෝවා භික්ඛවේ තථාගතානං අනුප්පාදෝවා තථාගතානං ඨිතාවසා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා කියලා බුද්ධ වචනයක් තියෙනවනේ. ඔය ඔක බුද්ධ වචනේ පිළිබඳව නිර්වචනයක්. ඔකේ තේරුම මහණෙනි මේ බුදුවරු ලෝකෙට පහළ වුණත් පහළ නොවුණත් මේ විශ්වයේ පවතින යථාර්ථයක් තියෙනවා. ස්ථිතියක් තියෙනවා. ඒක තමයි අනිත්‍ය දුක්ඛ අනාත්ම. තව විදිහකට චතුරාර්ය සත්‍ය. මෙන්න මේක කලින් කලට බුදුරජාණන් වහන්සේලා පහළ වෙලා විවරති විවෘත කරනවා විභජති බෙද බෙද දේශනා කරනවා. ඒක ගැඹුරු නිසා නැත්නම් සත්‍ය ගත්තොත් එකයිනේ. සත්‍ය හතරකට බුදුරජාණන් වහන්සේ වර්ගීකරණය කරන දුක්ඛ ආදී වශයෙන්. එතකොට මෙන්න මේක විවරති විභජති පඤ්ඤපේති භාෂාවෙන් දේශනා කරන ත්‍රිපිටකයක් තියෙන එකයි. පට්ඨපේති ඒක අනුගමනය කරන සත්වයන් යොමු කරවනවා. උත්තානි කරවති යටිකුරු වෙලා තියෙන එක උඩුකුරු කරනවා. හරියට ගුරුත්වාකර්ෂණය වගේ. දැන් ගුරුත්වාකර්ෂණය කියලා කියන්නේ අයිසැක් නිව්ටන් හදපු එකක් නෙවෙයිනේ. ග්‍රැවිටේෂන් කියලා කියන්නේ මේකේ පවතිනවා එතකොට. එතකොට දුක්ඛ සමුදය නිරෝධ මාර්ග කියන චතුරාර්ය සත්‍ය ඒකත් පවතිනවා. ඉතින් මෙන්න මේ අපේ ජීවිතයි මේ ධර්මයයි අතර තුල තියෙන ගැප් එක කපන්නට ඕනේ. අපේ මේ දෙක අතරේ ගැප් එකක් තියෙනවා. ඒක කපන්නට ඕනේ. ගැප් එකක් තියෙන්නට බෑ. මොකද මේක ගැනම තමයි ධර්මයෙන් විස්තර වෙන්නේ.
චතුරාර්ය සත්‍ය කිව්වට පස්සේ හොඳට පේනවා මේක දිහා බලනකොට. අපේ හිතේ නැද්ද තෘෂ්ණාදී රාගාදී ද්වේෂාදී කෙලෙස්? රාගය, ද්වේෂය, මෝහය, මාන්නය, කුසීතකම, ඉරිසියාව, මසුරුකම නැද්ද? මේක ඇතුලේ වැඩ. ඕක තමයි සමුදය සත්‍ය කියන්නේ. ධම්මසක් පැවතු සූත්‍රයේ තෘෂ්ණාව පමණක් ගත්තට ඒක ප්‍රධාන. ඒ මුල් කරගෙන අනිත් කෙලෙස් ටික. ඕක තමයි සමුදය සත්‍ය කියන්නේ. ඉතින් මේ පේනවනේ එතකොට. ආය වෙන මොකක්වත් නෙවෙයි. ඕක තමයි බුදුරජාණන් වහන්සේ වදාළ සමුදය සත්‍ය. දැන් අපි සමහරවට සමුදය සත්‍ය කියවට පස්සේ චතුරාර්ය සත්‍ය හරි ගැඹුරුයි. මේක ඇතුලේ තියෙනවා. එතකොට දැන් දුක්ඛ සත්‍ය. දැන් මේ අඬන්නේ. මේ තවත් අඬන්නේ. ඕක තමයි දුක්ඛ සත්‍ය කියලා කිව්වේ. මේ අසනීපයි කියලා කියන්නේ. මේ කොන්දරේ දෙනවා කියන්නේ. මේ ධනිශ්‍රී දෙනවා කියලා කියන්නේ. මේ කකුල් දෙනවා කියලා කියන්නේ. මට මතක් වෙනවා දැන් මට දුකයි කියන්නේ. ඔය තමයි දුක්ඛ සත්‍ය. දැන් දුක්ඛ සත්‍ය දන්නව දුක්ඛ සත්‍ය අවබෝධ කරලා නැහැ. අවබෝධ කරා නම් වෙනස්. හැබැයි මෙමය. සෝවන් වෙච්ච කෙනත් අඬනවා. ඒ විසක්කව අර ප්‍රියමනාප මිනිබිරිය මාලාට පස්සේ බුදුරජාණන් වහන්සේ ගාවට ගිහිල්ලා වැළපුණේ එතකොට. බුදුරජාණන් වහන්සේ වදාලා විසාකාවෙන් යම් කිසි කෙනෙකුට ප්‍රිය අය 100යි නම් දුක් 100යි කියවා. ප්‍රිය දේ ප්‍රිය අය 90යි නම් දුක් 90යි. ප්‍රිය දේ ප්‍රිය අය 80යි නම් දුක් 80යි. ප්‍රිය දේ ඔය විදිහට අඩු කරගෙන ගිහිලා ප්‍රිය දේ ප්‍රිය අය 10යි නම් දුක් 10යි. ප්‍රිය දේ ප්‍රිය අය 1යි නම් දුක් 1යි. ප්‍රිය දේ ප්‍රිය අය නැත්තම් දුක් නැහැ. එතකොට දැන් අපට මතක් වෙන්නේ ප්‍රිය කිසිම දෙයක් නැත්තම් ප්‍රිය කවුරක්වත් නැත්තම් ඒකනේ දුක කියලා. දැන් අපට ඔකනේ හෙන්නේ. අපට ප්‍රියමනාප කවුරක්වත් නැත්තම් අපට ප්‍රිය උපදවන කිසිම දෙයක් නැත්තම් දැන් මේ කිසිම දෙයකට ප්‍රිය නැත්තම් එතන අපට මතක් වෙන්නේ එතන කොහෙද සැප? ඉතින් ඔය ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනකම් හොයන්න. ඔය ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනකම් හොයන්න. ඕක තමයි බුද්ධ ආගමේ ස්වභාවය. ඔය ප්‍රශ්නෙට උත්තරේ හම්බෙනකම් හොයනකොට සෑහෙන දුරක් යනකොට තේරෙනවා උත්තරේ නම් මේකයි බාර ගන්න මනස සූදානම් නැහැ. නිවැරදි උත්තරේ මේකයි. ප්‍රිය අය ප්‍රිය දේ නිසා දුක් හරියට හරි. හැබැයි මනස 100% සූදානම් නැහැ ඒ නිවැරදි උත්තරේ බාර ගන්න. ඔතෙන්ඩවත් සෑහෙන දුරක් ඇවිල්ලා. අන්න එච්චර දුර ආපු උදවිය තමයි බර්ටන් රසල් එහෙම කියන්නේ කියලා තියෙන්නේ. මේ ලෝකේ මම කරු කරන එකම ගුරුවරයා ශාස්ත්‍රවරයා බුදුහාමුදුරුවෝ පමණයි කියලා. මොකද ඒගොල්ලෝ මාර්ගඵල ලබලා නැහැ. හැබැයි හොඳ ගවේෂකයෝ. ධර්මයේ හොඳට හොයලා තියෙනවා. ඒ වගේ උදවිය තමයි අර විදිහට අර යේ ධම්මා හේතුප්පබව තේසං හේතුන් තථාගතෝ ආහ කියනකොට මාර්ගඵල ලබනවා. ඒ හොඳ දුරක් ඇවිල්ලා තියෙනවනේ. ඒගොල්ලන්ට තියෙන්නේ ඒ ටික තව මුහු කුරවන්න පමණයි. මෝරන්න පමණයි. අල්ලගෙන ඉන්න කොටස් හරියටම අල්ලලා තියෙනවා. අපි අල්ලන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ වලිනුයි දෙවියන් දිව්‍ය ලෝකේ ඒ වගේනුයි අපි ගොඩක් දෙනෙක් අල්ලන්නේ ඒකෙන්නේ. නේද? බණ දේශනාවකට ආරාධනා කරා නම් ආත්ම භාව මෙච්චරක් සැප ලැබෙනවා. බණ දේශනාවක් පැවැත්වුවා නම් ආත්ම භාව මෙච්චරක් සැප ලැබෙනවා. ඇහෙනවනේ අපට. අපි ආන්ගේ කොටකින් අල්ලනවා. ඒක වැරදි කියන එක නෙමෙයි මා කියන්නේ. ඒක නෙවෙයි. ඒක ඇල්ලුවට ධර්මයෙහි නියදී අහෝස් වෙන්නේ නැහැ. ධර්මයේ දාර්ශනික හරය අහු වෙන්නේ නැහැ. ඒකයි ඒතර කාරණේ. එතකොට ධර්මයේ දාර්ශනික හරය හසු වෙච්ච අය තමයි අර විදිහට නැත්තම් කටද තේරෙන්නේ. යම් ධර්මතා උපදින සුළුද ඒවත් ඒ ඉපදීමට හේතු වෙන ධර්මතාවලට හේතු වෙන හේතුවක් තථාගතයන් වහන්සේ දේශනා කරනවා. දැන් අපට මොකද ඔකෙන් තේරුනේ? අපට තේරුන්නේ නැහැ. හැබැයි උපතිස්ස මානවකතුමා සෝවාන්, කෝලිත මානවකතුමා සෝවාන් ලෝක හැරෙනවා. දිත්තේ දිත්තමත්තම් භවිස්සති, සුතේ සුතමත්තම් භවිස්සති, මුතේ මුතමත්තම් භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාතමත්තම් භවිස්සති. එවං බාහ්‍ය විසික්කිතබ්බං. බාහ්‍ය මේ යමක් දැක්කනම් ඒක දැක්ක කියලා රූපයක් දැක්කට පස්සේ දැක්ක කියලා ඒකට ඇලීම ඇති කරන්නත් එපා, ගැටීම ඇති කරන්නත් එපා. ශබ්දයටත් එහෙමයි, ගන්ධයටත් එහෙමයි, රසයටත් එහෙමයි, ස්පර්ශයටත් එහෙමයි,
මනසින් ගන්න ධර්මතාවන්ටත් අරමුණු කරන කෙලින්ම ගන්න ධර්මතාවන්ටත් එක ධර්මතාවක් විදිහට සලකන්න. B රහ අපට මොකද ඔකෙන් තේරුනේ? ඒක තමයි. ඉතින් මේවා හොයන්නට ඕන එතකොට. ඒක තමයි කියන්නේ අපට මදි. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට ධර්මයේ ගැඹුරුයි කියලා ප්‍රතික්ෂේප කරනවානේ. අපි කැමති කතාන්දරයක් අහගෙන ඉන්න. කතාන්දරයක් අහගෙන හරි කැමති. මුලින්දලා කතාන්දර ටිකක් මම මෙතන කියවනම් හරියට හරි අහගෙනම ඇස්පිල්ලන් නේලා බලාගෙන අහගෙන ඉන්නවා. ඉතින් මට ඒ ක්‍රමේ නම් පුරුදු නැහැ. මොකද මම කරේ ඒ ක්‍රමේ නෙවෙයි නිසා. මම කරේ ධර්ම කරුණු ඉගෙන ගන්න එක පැවිදි වෙච්ච දවසේ ඉඳලා කතාන්දර ඉගෙන ගන්න එක නෙවෙයි. ඒ කියන්නේ කතාන්දර මම කියන්නේ මේ බණ කතාන්දර වලට මේ මිනිස්සෙයින්ගේ හිතවල මේ කාලේ තියෙන කෙලෙස් ගොඩ දා ගන්න ලේසි නෑ. කෙලෙස් හයියයි. කෙලෙස් වලට හැප්පෙන්න බෑ කතාන්දරවත් එක්කලා. කෙලෙස් ජය ගන්නවා කතාන්දරේ ඇදගෙන වැටෙනවා. ඒ නිසා මනස හඳුනා ගන්න මේ කාරණා. එතකොට කෙලෙස් තිබුණා. මේක ලොකු දෙයක් තියෙනවන්නේ කියලා එයා බලනවා. එතකොට එයාට දන්නවා කෙලෙස් සමුවේ තමන් කොච්චර අසරණද, මේ කෙලෙස් එක තමන්ට හැප්පෙන්න පුළුවන් මට්ටම කොච්චරද, මොනතරම් මේ හැකියාවන් තිබුණත් මෙතනදී මම කොච්චර දුර්වලද. ඔතෙන් දෙනවා. කතාන්දර 100ක් ඇහුවට වඩා උතන නතර වෙන එක හොඳයි. කතාන්දර අනුන් ගැන, ධර්ම කරුණු සියලු දෙනා ගැන. කතාන්දර එක්කෙනෙකුට අතීත භවත් එක ගලපනකොට සමහර සීමා සහිත වෙනවා. හැබැයි ධර්ම කාරණා මුළු මහත් විශ්වයම ආවරණය කරපු යුනිවර්සල් ට්‍රුත් එක. බුද්ධ ධර්මය කියන්නේ ඒකයි. ඉතින් දැන් බලන්න ඒවා තේරෙන හැටි. දැන් කාලම්බ පිරිසට කියනකොට බුදුරජාණන් වහන්සේ කියලා හැව්වනේ අපි ඇත්ත තෝරාගන්නේ කොහොමද නැත්ත තෝරාගන්නේ කොහොමද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ කියනවානේ මේ තමා තුලින් මේක තේරුම් ගන්න කියලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අහනවා මේ ලෝභෝ කාලාමා අජ්ජත්තං uppajjamana uppajjati hitayava hitayava. කාලාමවරණි මේ හිතේ තෘෂ්ණාව, රාගය, ලෝභය උපදිනවා. ඒක තමන්ට සැප පිණිසද දුක් පිණිසද? දැන් අපට නම් කල්පනා වෙන්නේ තෘෂ්ණාව සම්පූර්ණ නැති වුණොත් ඉතින් ලෝභය නැති වුණොත් සම්පූර්ණයෙන් සැප කොහෙද නතර වෙන්නේ කියලා අපට ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. දැන් කාලාම පිරිස තුන්වෙනි හැකින් බලලා තියෙනවා. ඒ අය කියනවා තෘෂ්ණාව හිතේ උපදින එක දුක් පිණිසයි ගෞතමයන් වහන්සේ. දැන් බුදුරජාණන් වහන්සේ ඒගොල්ලෝ හරහා අවබෝධයෙන්ද සලස්සන්නේ. දැන් බුදුරජාණන් වහන්සේත් කියවනම් ඒ කවුරක්වත් ධර්මයේ හරියට දැනගෙන නැහැ. මම තමයි සාරය සංකල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරලා මේක අවබෝධ. ඒගොල්ලෝ දන්න සාරා සංකේනේ. ඒගොල්ලන්ට අර ඉස්සෙල්ලා කියපු කට්ටිය කියපු කතාන්දරයක් පමණක් වෙනවා මේ හැව වෙන දෙයක් කියන්නේ වෙන දෙයක් කියලා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ යන්නේ ඒගොල්ලන්ගෙන් මහන්නේ. තමාගේ හිතට ගලපලා කියවනේ යක් කලකදී තමාම දැනගත්තා නම් මෙන්න මේක අකුසල් මෙන්න මේක කුසල් කියලා. ඒ අකුසල ප්‍රතිපදාවත් හැරලා දාලා කුසල ප්‍රතිපදාව ඉස්සරහට යන්න කියලා. ඒ උපදේශය තමයි ඊළඟට මෙහාන්නේ. ලෝභය, ඊළඟට ද්වේෂය, මෝහය. දැන් ද්වේෂය නම් හිතේ උපදින එක කෙනෙකුට කියන්න පුළුවන් ඒක දුක් පිණිසයි කියලා. හැබැයි ලෝභය හිතේ උපදින එක දුක් පිණිසයි කියන එක කියන්න තුන්වෙනි හැක් තියෙනවා. නැත්නම් ඒක පිළිටන්නේ නැහැ. මොකද මේ හැම දෙයකටම ලෝභය නැතිවත් හරි වැඩක් නේ. අපට එහෙමයි කල්පනා. හැම දෙයකටම තියෙන තෘෂ්ණාව නැති වෙලා ගියොත් හරි ප්‍රශ්නයක්. ඕක මෙහෙම හිතන්නකො. ඔයගොල්ලෝ ගොඩාක් ආසාවෙන් හිටපු කෑමක් හරි එහෙම නැත්නම් කෙනෙක් හරි හිතන්නකො. හොඳේ ඒ දේ තියෙද්දි ආසාව නැති වුණා කියන්නකො. අන්න එහෙම පොඩ්ඩක් බලන්න. ඔයගොල්ලෝ ගොඩාක් ආස කරන කෑමක් මොන හරි කියන්නකො. ගාක් ආසම කරන කෑමක් තියෙනවා කියලා කියන්නකො. ඔක යම් මේකින් ඔබ උත්සාහයක් දරලා හරි නැතුව හරි ඔබට ඒ කෑමට තිබිච්ච කැමැත්ත දැන් වෙනදා ඔබ ඒ කෑමේක හොයනවා, කඩේට ගියත් හොයනවා, ගෙදර ඉවත් හොයනවා, ගෙදරට නිතර එක ගේනවා මොන හරි කෑම වර්ගයක් කියන්නකො. දැන් ඔබට මොන හේතුවක් නිසා හරි ඒක අසනීපයක් වෙලා එපා වෙලා හරි එහෙම නැත්නම් මොකක් හරි හේතුවක් නිසා නැත්නම් අපි කෑම එකේ කියන්නකො මේ කැරපොත් එක්ක වගේ හිටියා කියලා. එහෙමත් තියෙනවනේ. නේද? ඒ වගේ මොකක් හරි නැත්නම් කෙස් ගහක් හරි තිබිලා. එහෙමත් තියෙනවනේ. දැන් එහෙම දෙයකින් ඔබට කැම පිළිබඳව කැමැත්ත නැති වුණා කියනකො දැන් කණ්ඩ හිතෙන්නෙම නැහැ. ටිකක් කල්පනා කරලා බලන්න අර දවස්වල තෘෂ්ණාව තියෙන කාලේදී එකට කොහොමද තමන්ගේ මනසේ පැවතුම් තිබිච්ච ආකාරය දැන් ඒකට හැබැයි එකපාරම බලන්නත් එපා. ඒතර ගැටීමත් එක්ක මතක් වෙනවනේ. කාලයක් යන්න ආරින්න.
කැරපොත්තත් එක්ක කෑම එක තිබිලා දැන් තියෙනවනේ කාලයක් ගියා කියනකො දැන් එතකොට ඒක සාමාන්‍ය දෙයක්. සාමාන්‍ය දෙයක් එතකොට දැනුත් හැබැයි අපිරියාවක් කියලා දෙයක්වත් නෑ. නමුත් කණ්ඩ හිතෙන්නේ නෑ. අන්න එතකොට බලන්න තමන්ගේ අර අධිකව තෘෂ්ණාව තිබිච්ච කාලේ මනසට තිබුණු තත්වයක් දැන් තත්වයක් බලන්න ඔන්න හඳුනා ගන්න පුළුවන් තෘෂ්ණාව සැපද දුක්ද කියලා. හරි. දැන් තෘෂ්ණාව නිසා දුක් ඇති වෙනවා කියලා කිව්වට පස්සේ ඒකේ තව පියවරකුත් එක්කෙන්න වෙනවනේ. ඒ කියන්නේ අර එක බමුණෙක් අඬනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ඇයි කියලා එකම පුතායි හිටියේ ගෞතමයන් වහන්සේ පුතා මැරුණා එකයි අඬන්නේ කියලා කියනවා. බුදුරජාණන් වහන්සේ අහනවා මේ දන්නවද ඔයාව දුක ඇති වුණේ ඇයිද කියලා? දන්නවා කියලා. මේ දන්නේ නැහැනේ කියලා කිව්වා. ප්‍රියභාවය නිසා හින්දා කියලා කිව්වා. ප්‍රියභාවය නිසා ඔයාට දුක ඇති වුණේ කියලා කිව්වා. මේ මිනිස්සයා සක්වල ගහන්න පටන් ගත්ත හැමතැනම කිය මේ හමුදුර මේ ප්‍රියභාවය නිසා නෙවෙයි මගේ පුතා නැති වුණ නිසා ප්‍රියභාවයේ තියෙනකොට මට සැපයිනේ. මේ ප්‍රියභාවය නිසා මට දුක ඇති වුණා කියලා මේ හතර අතේ හිලා කියනවා. ගෞතමයන් වහන්සේ කටට එනින දේවල් කියනවා කියලා. පස්සේ ඔක කොසල් රජුරන්ටත් ආරංචි ගියා. කොසල් රජුරුවත් කිව්වා මේ මල්ලිකේ මෙහෙ වරෙන් බුදුහාමුදුරුවෝ ටිකක් මේ කල්පනා කරලා කතා කරන්න එපායි. මේ මෙහෙම එකක් කියලා අර මිනිස්සු බැන යනවා. තමන්ගේ පුතා නැති වෙලා ඉන්නකොට බුදුහාමුදුරුවෝ කියලා තියෙන මේ ප්‍රියභාවය නිසා තමයි දුක ඇති වුනේ කියලා. ප්‍රියභාවය නිසා නෙවෙයිනේ මල්ලිකේ. ප්‍රිය කෙනා නැති වුණු නිසානේ දුක ඇති වුනේ මිනිස්සයාට. දැන් මේක කියනවා එතකොට. දැන් මල්ලිකාව උත්තරයක් දුන්නේ නැහැ. මල්ලිකාව දවසක් බුදුරජාණන් වහන්සේ මුණ කැහෙන්න කියලා කිව්වා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් හැව මේ ස්වාමීනි මෙන්න මෙහෙම ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒකේ සැබෑ තත්ත්වය මොකද කියලා. බුදුරජාණන් වහන්සේ කිව්වා ඔය රජ්ජුරුවන්ටම ඔයා ගිහිල්ලා කියන්නේ මේ දේවයන් වහන්සේ මේ මම මැරුණා. මෝසල කතා කියන්න එපා ගෑණිය කියලා. ඇයි උඹ මට ප්‍රියයිනේ උඹ මැරුණාම මට දුකයි කියලා කිව්වා. ඉතින් ඕක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන අර මිනිස්සයාට. අන්න බලන්න. එතකොට ඒක තමයි එතකොට ඒ කඩයිම පේන්නේ නැහැ එතකොට. දැන් එතකොට දැන් කියනකො දැන් ඒ මිනිස්සයාට වෙන ගෙදරක කොල්ලෙක් මලාට ප්‍රශ්නයක් නැහැනේ. මොකද ඒකට ප්‍රියභාවය නැති නිසා. ඉතින් මේ ධර්මයේ අත්විඳින්න අපට ගොඩක් දේවල් තියෙනවා. දැන් අපි කියන දැන් ඔයගොල්ලෝ බණහන්ඩාවක් කියලා කියනකො. දැන් බණහන්ඩාවට පස්සේ කියනකො දැන් ඔයගොල්ලෝ මේගොල්ලන්ගේ දාන්නෙට ගන්න කියලා රුපියල් 10000ක් දුන්නා කියලා කියනකො දැන් එන කෙනෙක් උපකල්පනය කරන්නකො. එතකොට එක දුන්නා. ඊට පස්සේ බණහලා ඉවරලා යනකොට තමගේ ගෙදර තිබුණු තවත් රුපියල් 10000ක් නැති වෙලා. දැන් සීදි දෙක එකයිනේ 10000 දෙකක් නැති වුණා. එතකොට ඒ 10000 දෙක නැති Tamanට අහිමි වුණානේ එතකොට. දුන්නු එකෙනුත් අහිමි වීමක් උනේ නැති වෙච්ච එකෙනුත් අහිමි වීමක් උනේ. හැබැයි මනසට කරන බලපෑම සමානද? ඒක අරමුණු කරපු ආකාරය වෙනස නේද බලපාලා තියෙන්නේ. දැන් පින්කමට ගන්න කියලා දීලා ගිය එකට දුකක් නැහැ. හැබැයි අරකට දුකක් ඇති වුණා. ඇයි ඒ? පින්කමට ගන්න එක ඥානවන්ත කෙනෙක් නම් දුන්නේ තෘෂ්ණාව හැරලා. තණ්හාය විප්පමුත්තස නැතිසෝ. තණ්හාව ඇතරිට පස්සේ සෝකේ දුකේ නැහැ. අනිත් පැත්තෙන් අරකට තණ්හාය ජාති සෝකෝ. ඒකේ තෘෂ්ණාව හැරලා තිබුණේ නැහැ නේද? සෝකේ ඇති වුණේ. ඉතින් ඔක තමයි. ඔන්න ඔය ඕක එතකොට කාලාමවරුන්ට මේක තේරෙනවා. ඒක තමයි කාලාමවරුන් කිව්වේ මේ ඇතුලේ හිතේ තෘෂ්ණාව උපදින එක දුක් පිණිසයි කියලා කිව්වා. ඊළඟට අලෝභය, අද්වේෂය, අමෝහය සම්බන්ධ කරලත් ගත්තා. ඊට පස්සේ මේගොල්ලෝ කියන එක සැප පිණිසයි කියලා කියනවා. බලන්න ධර්මයේහි එසෙන්ස් එකම නේද මේ කාලාමවරුන්ට ධර්මයේ කියලා නොකිය දීලා තියෙන්නේ. ඒක ධර්මයේ මේක බුද්ධ ධර්මයේ කියලා නොකිය බුද්ධ ධර්මයේ විශ්වනීතියනේ. ඒතර විශ්වනීතිය තෝරනකොට බුද්ධ ධර්මයේ තමයි එතන. ඇතර මේ ධර්මයට මේ බුද්ධ ධර්මයේ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ අවබෝධ කළ නිසා මිසක නැත්නම් මේක ධර්මය. ඒකනේ ට්‍රුත් කියන්නේ මේකට. මේකට නමක් ලැබෙන්නේ ඒක නැත්නම් මේක එච්චරයි. ඒකනේ මේක නැචරල් ෆිනොමිනා කියන්නේ. බුද්ධ ධර්මයට කියන්නේ නැචරල් ෆිනොමිනා, ස්වභාව සිද්ධාන්ත. දැන් අපි මෙන්න මේ ක්‍රමයට ධර්මයේ ගවේෂණය කරන්න ප්‍රවේශ නොවන තාක්කල් හැමදාම බණ කතා අහා සාදු කීකේ කඳුළු හෙල ඉන්නවා. බණහලත් කඳුළු හෙලනවා. මේක පුදුම දෙයක් නේ. දැන් තාත්තා නැති වෙච්ච එකට කඳුළු යන එක කමන්නේ. ස්වාමියා නැති වෙච්ච එකට කඳුළු ගියාට කමන්නේ නෑ. බණහලත් කඳුළු හෙලනවානේ.
කොහෙවත් බණ දේශනා කඳුළු හෙරන්නට දේශනා කරපු දේශනාවක් නැහැ. කවුද ඒ කතාව කියන්නේ? අනේ ඒ බණ අහගෙන ඉන්නකොට කඳුළු එනවලු ඇස් දෙකට. ලොකු වැරදීමක් බණ නෙමෙයි වෙන මොකක් හරි අහලා තියෙන නේද? බණ හැඟීම් වලට ආමන්ත්‍රණය කරන එක නෙමෙයි බණ. බණෙන් කරන්නේ ධර්මයෙන් කරන්නේ මේ සර්වකාලීන ධර්මයෙන් කරන්නේ බුද්ධියට ආමන්ත්‍රණය කරන එක. බුද්ධිය වර්ධනය කරලා මතු කරලා ගන්න එක. මේක අවබෝධ කිරීමක් කරන්නේ. හැඟීම් වලට ආමන්ත්‍රණය කරන්න වෙන වෙන ක්‍රම තියෙනවා. කලාවට පුළුවන් හොදට හැඟීම් වලට ආමන්ත්‍රණය කරන්න. නේද? ආදරවන්තයින්ට ආදරවන්තියන්ට පුළුවන් හැඟීම් වලට ආමන්ත්‍රණය කරන්නට. තව ක්‍රම තියෙනවා හැඟීම් වලට ආමන්ත්‍රණය කරන්නට. මේ දහම එහෙම නෙමෙයි. මේක බුද්ධියට ආමන්ත්‍රණය කරන දහම. බුද්ධිමතාටයි පඤ්ඤාවන්තස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ඉතින් ඔන්නෝක තමයි ධර්මයේ ස්වභාවය. ඉතින් මේ ධර්මය පටන් ගත්ත තැන ඉඳලා හෝඩුවාවන් තියෙන හිස්සති යන්නට ඕනේ. දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඒවා ගැන බුදුරජාණන් වහන්සේ හිතන්න එපා කියවනේ. බුදුරජාණන් වහන්සේ වදාළ සස්සතෝ ලෝකෝතිවා සස්සතෝ ලෝකෝතිවා. මරණින් මත්තේ ආත්මයක් තියෙනවා ආත්මයක් නැහැ. ඒක හිතන්න එපා. එහෙම හිතන්න එපා කියලා කිව්වා. එහෙම කරුණු 10ක් හිතන්න එපා කියලා බුදුරජාණන් වහන්සේ වදාලා ඉදන් දුක්ඛන්ති චින්තේයාත. මේ කායික මානසික වෙන දුක් කියලා ඒක කල්පනා කරන්න කියලා කිව්වා. අයන් දුක්ඛ සමුදයෝති චින්තේයාත. මෙන්න කෙලෙස් ටික මේක තමයි දුක ඉපදවන හේතුව. මැරලා ගිහිල්ලා පායේ පෙදලා දුක් උපදවනව නෙවෙයි. මේ ළඟමත් හම්බෙන්නේ. හරි? ඒ නිසා මේක දුකට හේතුව මෙන්න මේ කෙලෙස් ටික කියලා පරීක්ෂාවෙන් ඉන්න කියලා කිව්වා. අයන් දුක්ඛ නිරෝධෝති. එතකොට දැන් අපි පිළිවෙත් පුරනකොට දැන් බලන්නකො දැන් මේ වගේ වෙලාවකදී මේ අම්මට කඳුළු වෙන්න තාත්තා ගැන එහෙම කියන එක නෙමෙයි ක්‍රමය. මේ වගේ වෙලාවකදී අවශ්‍ය කරන්නේ ඒක නෙවෙයි. දැන් මෙහෙම කියනකොට අර අමතක වෙනවා එතකොට. අමතක වෙන එකත් හොඳයි මතක් කරලා දුක් වෙනවට වඩා. අමතක වෙන එකෙන් ඔක්කොම කරාට බෑ ආය මතක් වෙනවා. හැබැයි අමතක කරන ඒ ප්‍රතිශක්තිය කාලයක් යනකොට බුද්ධියෙන් අමතක කරන්නත් නුවණින් අමතක කරන්නත් එක්ක උපකාර වෙනවා. හැබැයි ඒ හැඟීම් වලම අමතක කිරීමකුත් නැතුව ඇදී යනවා කියලා කියන්නේ ඒක හඳුනා ගන්න කාලයක් නැහැ. ඒක අවබෝධ කරන්න කාලයක් නැහැ. ඒක කාලයක් යනකොට දුක නැති වෙනවා. හැබැයි අවබෝධ කරලා නෙවෙයි. ඒ කාලයක් යවෙන්නේ. ඒකෙන් වැඩක් නැහැ. ඇති වෙච්ච තැනම වැඩේ පටන් ගන්නට ඕනේ ඒක ඇත්ත හොයන්නට. ඒකයි බුද්ධ ධර්මය කියලා කියන්නේ. අපට මේ ධර්ම අනුගමනය කරන්න යනකොට අපට අහවල් අත්දැකීම් මේකට ආශිර්වාදයක් වෙන්නේ නැහැ කියලා, උපකාරයක් වෙන්නේ නැහැ කියලා එහෙම නැහැ. කටුකද මිහිරිද කියන එක එච්චර අදාළ නැහැ. ඒක අත්දැකීමක්. ලාභ, අලාභ, අයස, යස, නිന്ദා, ප්‍රශංසා, සැප දුක්. මේ ටිකනේ ලෝකේ පවතින්නේ. අවේචී ඉඳලා භවග්‍රය දක්වා මේ ටික තමයි පවතින්නේ. දැන් බලන්න දැන් අනිත් ආගම් වල කියවෙන කියමන් සහ මේ ආගමේ කියවෙන කියමන් බලන්න කොච්චර වෙනස්ද කියලා. මේ ආගමේ අපට දැනෙන පේන දෙයින් තමයි මේක අවබෝධ කරන්න දෙන්නේ. එතකොට ඒ නිසා දිව්‍ය ලෝක කවුරුත් දන්නේ නැහැ කියලා, බ්‍රහ්ම ලෝක කවුරුත් දන්නේ නැහැ කියලා, සතර අපාය කවුරුත් දන්නේ නැහැ කියලා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න කිසිම බාධාවක් නැහැ. මක්නිසාද යත් දිව්‍ය ලෝකෙත් තියෙන චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීමට පසුබිම බ්‍රහ්ම ලෝකෙත් තියෙන ඒ පසුබිම සතර අපාය ඉඳලා එක කරගන්නට බෑ. මෙහි ඉඳලා හොඳටම කරන්න පුළුවන්, උපරිමයට මෙහි ඉඳලා කරන්න පුළුවන්. මොකද මිනිස්සෙක් බුද්ධත්වයට ලබන නිසා. ඒ නිසා මෙතනින්ම පටන් ගන්න හැකි. අර කියන ආකාරයට දැන් අයන් දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාති. මේ දුක නැති කිරීම ප්‍රතිපදාව. ඔක පින්වතුනි පටන් ගන්න තැන ඉඳලම තියෙන හරියට බැලුවොත් දැන් බුද්ධං සරණං ගච්ඡාමි කියන්නේ මොකක්ද? නේද? බුද්ධං සරණං ගච්ඡාමි. අර එදත් මං කිව්වා සියලු රාගාදී තෘෂ්ණාදී කෙලෙස් දුරු කළ උතුමා මටත් තෘෂ්ණාදී සියලු කෙලෙස් දුරු කිරීමට මම පිහිට කරගනිමි. ඕකනේ බුද්ධං සරණං ගච්ඡාමි කියන එකේ තේරුම. දැන් ඔය අර්ථය හිතට ගන්නවද අපි බුද්ධං සරණං ගච්ඡාමි කියනකොට? මන් දන්නේ කී දෙනෙක් හිතට ගන්නවද කියලා. එහෙම ගන්නවා නම් ඉරියව් වලිනුත් ටිකක් දැනගන්නට පුළුවන්කම තියෙන 100ක් නන් නෙමෙයි. යම් මට්ටමකට ගෞරවයෙන් ඒ নমස්කාරය කියන්නේ. එතකොට අර්ථය හිතට අරගෙන කරනවා. එතකොට අන්න ඒ නිසා එතන ඉඳලා බලන්න ධර්මයේ සඳහන් වෙන්නේ මොකද? රාගක්ඛයය ධම්මෝ දේශිතෝ, දෝසක්ඛයය ධම්මෝ දේශිතෝ, මොහක්ඛයය ධම්මෝ දේශිතෝ. රාගය දුරු කරන්න, ද්වේෂය දුරු කරන්න, මෝහය දුරු කරන්නයි මේ ධර්මය. බලන්න පටන් ගන්න තැනම බුද්ධ සරණ ගච්ඡාමි කියලා. අපි ඔය දැන් පංචශීල සමාදන් කරාට සරණේ දීලා
බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලේ ඔයිට වඩා වෙනස්. ඒ දන්නවද? ඒ තුනුරුවන් සරණ යන්නේ ධර්මයේ අහලා ඉවර වෙලා. දැන් ඔය එන මිනිස්සුන්ට විවිධ මතාන්තර තියෙන උදවියට නමස්කාරය කියන්නේ. කියයි නමස්කාරය. කාලාම පිරිසට කිව්වනම් බුදුරජාණන් වහන්සේ මහතුරු නමස්කාරය කියන්නේ. කියයිද? යනවා යන්න. යා ඊටපන් අපට මුණ ගැහිච්චයි තව ටිකක් හොඳයි කේසපුත්‍රයට ආපු කට්ටිය ඒගොල්ලෝ කියන මලයිලවක් කියලා හරි ගියා. මෙයා ගිය ගමන් යට වඳින්න කිව්වනේ. එනිසා ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවල ඔය බලන ගාක් සූත්‍රය අරන් බැලුවොත් උදට පේනවා ධර්ම දේශනාව අහලා තමයි අභික්ඛන්තම් භෝගෝතම නික්කුජිතං වා ඔක්කුජ්ජයේ පටිච්චන්නං වා විවරයේ මූලහස්මේ අන්ධකාරයේ තේලපජ්ජෝතං ධාරයේ චක්කුමන්තෝ රූපාණි දක්ඛින්තීති ඒව මේවම් භෝතා ගෝතමේන අනේක පර්යායන ධම්මෝ දේශිතෝ අජ්ජේවමයම් බුද්ධං සරණං ගච්ඡාම ධම්මංච භික්ඛු සංඝංච පානුපේතං මං උපාසකං ධාරේතු. එහෙම කියන්නේ ස්වාමීනි දේශනාව හරිය විසිතුරුයි. හරි විශිෂ්ටයි ධර්ම දේශනාව. හරියට යටිකුරු කරපු එකක් උඩුකුරු කරා වාගේ. මම්මුලාව මේකට පාර කියනවා වාගේ. අඳුරේ ආලෝකයක් පහනක් දාල්වනවා ඇතුලේ තියෙන දේවල් ඇසැත්තු දකිත්වා කියලා. ඒ වගේ හරි විවෘත කළානේ ධර්මය. අදම බුද්ධ රත්නේ ධර්ම රත්නේ සංඝ රත්නේ සරණ යනවා. උපාසකයෙකු විදිහට මසලකණ්ඩ මරණකල් සරණ ගිය ඔබ වහන්සේ සරණ ගිය. අන්න බලන්න එතකොට දැන් අපි එහෙම නෙමෙයි දැන් මේක හොඳයි. මොකද අපට පරම්පරා ගානකින් ලැබිලා තියෙන නිසා පංචශීල සමාදන් කරලා තුනුරුවන් සමාදන් කරවලා හොඳයි. හැබැයි ඒකත් හොඳයි අරටත් හොඳයි. වියයුත්තත් එක්කලා මනස සිද්ධ වෙනවා නම් අන්න එක. ඒ අවබෝධයෙන් කරනවා නම් ඊටම හොඳයි නැත්තම් වැඩ නැහැ. කවුරු ඒ කියන කතාවට කැමති වුණත් අකමැති වුණත් වැඩේ හරි ගිහිල්ලා නැහැ. ඉතින් ඒ නිසා ඕක තමයි බුද්ධ ධර්මය. එතකොට පටන් ගන්න තැන සරණ යන්නේ කෙලෙස් දුරු කළ උතුම අනුශාසනාව තියෙන කෙලෙස් දුරු කරන්නයි මේ ධහම. අවසානයේදී රාගක්ඛයෝ දෝසක්ඛයෝ මෝහක්ඛයෝ නිබ්බානස්සේතං අධිවචන. සියලු කෙලෙස් දුරු කිරීම තමයි නිවන් සැපත කියලා කියන්නේ. මුලත් මැදත් අගත් ඒ හෝඩුවාවන් පෘතුජන කෙනෙකුටත් හොඳට අහු වෙනවා. ඒක තමයි කිව්වේ ඊතෝ බහිද්ධා පුතු අඤ්ඤවාදිතා. ලෝකෙ ගොඩ අගම් දර්ශන මතවාද තියෙනවා. මේ ධර්මයෙන් පරිබාහිර ඊතෝ බහිද්ධා පුතු අඤ්ඤවාදිතා. හැබැයි මග්ගෝණ නිබ්බානගමෝ යථාය. මේ විදියට හිත නිවන ක්‍රමයක් නැහැ. හිත නිවනවා. රාගයෙන් සිත ඇවිලෙනවා, ද්වේෂයෙන් ඇවිලෙනවා, මෝහයෙන් ඇවිලෙනවා, නොසන්සුන් වෙනවා, අසහනෙ එනවා, අතෘප්ති එනවා, එපා වෙනවා, පසුට ඇවිල්ලා එනවා. මොනවා තිබුණත් ඒ සහනේ නැහැ. ඒ සහනේ ගන්න පුළුවන් මේ ධර්මයෙන් පමණයි. සත්තා සයම් පාණි තලේව දස්සයන් ඉතිස්සු සංඝම් භගවානුශාසති. ඔන්න විදිහට බුදුරජාණන් දේශනා කරන්නේ. මෙන්න බලන්න. මේ දුක්ඛ සත්‍ය, මෙන්න සමුදය සත්‍ය, මෙන්න නිරෝධ සත්‍ය, මෙන්න මාර්ග සත්‍ය. මෙන්න මේ ටික අනුගමනය කරනකොට ඔය කෙලෙස් මුක්තකට අයින් වෙනවා. මේක තමයි වැඩ පිළිවෙල, මේක තමයි හෝඩුවාව කියලා බුදුරජාණන් වහන්සේ චතුරාර්ය සත්‍ය දේශනා කරනවා. දැන් එතකොට මෙතෙන්ට සම්බන්ධ වෙන්නේ ඕකම තමයි. මෙතෙන්ට වෙන බණක් කියන්නේ නැහැ. මෙතෙන්ට කියන්න තියෙන ওই ටිකම තමයි එතකොට. දැන් මේ කියවෙච්ච ටික අනුගමනය කරනකොට කොහොමද වැඩේ? අනුගමනය කරන්න පටන් ගන්න බුදුරජාණන් වහන්සේ ළඟින්. නැත්තම් අපිට මේ ධර්මයේ කියවත් මේක ගැඹුරුයි. මේක අපි කොතනින්ද පටන් ගන්නෙ? පටන් ගන්නකොට එන බාධා වලට මොකද කරන්නේ? ඒකට හොඳම දේ තමයි ඔක්කොටම තෛලේ වාගේ බුදු ගුණයෙන් පටන් ගන්න. බුදු ගුණ භාවනාව කියන්නේ හරිය පුළුල් පරාසය ආවරණය කරන්නේ. මොකද බුදු ගුණ වල තියෙන චතුරාර්ය සත්‍යම තමයි. දැන් අපි අරහං ගුණය ගත්තොත් රාගාදී කෙලෙසුන් කෙරෙන් දුරු හේින්ද සමුදය සත්‍ය ප්‍රහාණය. රාගාදී කෙලෙසුන් දුරු වුණා කියන්නේ නිරෝධ සත්‍යය. රාගාදී කෙලෙස් නිකන් දුරු වෙන්නේ මාර්ගේ වඩලා තියෙනවා. සම්මා සම්බුදු ගුණය ගත්තොත් චතුරාර්ය සත්‍ය ගුරුවරයෙකුගේ උපදේශකින්තරව අවබෝධ කරපු නිසා සම්මා සම්බුද්ධ. විචාචරණ සම්පන්න ආශ්‍රවක්ෂය ඥානය තමයි තුන්වෙනි විද්‍යාව. චරණ ධර්ම ටික මාර්ග සත්‍යය. සුගත ගත්තොත් ඔය ඔක්කොම ගුණවල තියෙන චතුරාර්ය සත්‍ය සාරාංශය. ඒකද නමුත් අර බුදු ගුණ හරහා නිකම්ම චතුරාර්ය සත්‍ය කල්පනා කරලා යනවට වඩා
බුදු ගුණ හරහා යනකොට එයාට එක පුළුල් වෙන නිසා ජීවිත අත්දැකීම් වලට මුහුණ දෙන්නේ කොහොමද කියන එක පිටින් නොඅසා ප්‍රශ්න පත්‍රය එනකොට උත්තර පත්‍රෙත් අනිත් පැත්තෙන් පෙන්නනවා. බුදුගුණ භාවනා වඩන කෙනෙකුට ඒ පුළුල් පරාසයක් ආවරණය වෙනවා. ඔතන හිටියත් එතන ඉඳලා අඩියක් හරි ඉස්සර වෙන්න පුළුවන්. දැන් ඉගෙන ගන්න දරුවෙකුට හොඳ පෞරුෂයක් ගොඩ නැගිලා ඈත බලලා අනිත් අයට වඩා සුවිශේෂ වශයෙන් ගෙතෙන් දෙන්නට පුළුවන්කම තියෙනවා. ගෙදර ගෘහණියකට ඒත් ඒ වගේ. ලෙඩින් ඉන්න කෙනෙකුට ඒත් ඒ වගේ. ආර්ථික ප්‍රශ්න තියෙනකට ඒත් ඒ වගේ. ආර්ථික ප්‍රශ්න නැතුව හදාගෙන ඉන්න උදවියට ඒත් ඇතුළ අහු වෙනවා. ඒ බුද්ධානුස්සති භාවනාව කරන කෙනෙකුට. හැබැයි ඒක මේ ඔය දෙතිස් මහා පුරුෂ ලක්ෂණ හරහා බුදුරජාණන් වහන්සේ හොයන්න යන්න එපා. ඒක නිකන් අර වක්කඩි ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ හොයන්න ගියා වගේ ලෝවා ගත්තා. ඒ නිසා ගුණ හරහා යන්න. ඒක හරියට පුක්කුසාති තාපසතුමා බුදුරජාණන් වහන්සේ හොයන්න ගියා වගේ. ඒක සාර්ථකයි. ධර්ම අවබෝධයෙන් තමයි නතර වුනේ. ඒ නිසා ඒ විදිහට යන්න. එතකොට දැන් අනිත් භාවනාවක් කරාට පස්සේ අපේ ජීවිතවලට එන සංකීර්ණ අත්දැකීම් වලදී අපට අමතරව කොහෙන් හරි උපදෙස් ගන්න වෙනවා. බුද්ධානුස්සති භාවනාවක් කරනකොට ඒක වෙන්නේ නැහැ. එන ඔක්කොම ප්‍රශ්න වලට උත්තර දීමේ මානසික ශක්තිය නැහැ එකපාරටම. හැබැයි ශක්තිය ඇති කරගත යුතුයි. මේ අඩුව තියෙන්නේ මෙතන කියන එක තේරෙනවා. එතනයි අඩුව තියෙන්නේ. වැඩි කරන්න ඕනේ බවක් තියෙන්නේ මෙතනමයි. මෙතනින් තමයි පටන් ගන්න තියෙන්නේ. අන්න ඒ උපදේශය ලැබෙන එකම ඇති නීති. එතකොට එක එක්කෙනාට මෙයා නිසා තමයි මට දුක් ඇති වෙන්නේ, නෝනා නිසා තමයි මට දුක් ඇති වෙන්නේ, මහත්තයා නිසා තමයි මට දුක් ඇති වෙන්නේ, මේ අකීකරු දරුවෝ නිසා තමයි මට දුක් ඇති වෙන්නේ කියලා පටු විදිහට දකින්න එක වෙනස් වෙලා ඒවා අමාරුයි තමයි දරාගන්න. නමුත් මේක තමයි ගත යුතු උත්තරේ. නමුත් මෙතන මගේ මනස නතර වෙන ගතිය වැඩි. ඒක මගේ දුර්වලතාවක් කියලා අර පැත්තෙන් ඉන්නවා එතකොට. එතකොට ඒ පැත්ත බලන් ඉන්නවා එතකොට. එයාට කාලයත් එක්කලා ගොඩ යන්න පුළුවන්. නැත්නම් ඒක පාරටම පොඩම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න බෑනේ. සාරා සංකල්ප ලක්ෂයක් කියලා පුහුණු වෙන්න. නේද? ඒක සංකල්ප ලක්ෂයක් පුරුදු වෙන්න කියලා කියනවා. කල්ප ලක්ෂයක් පුරුදු වෙන්න කියලා කියනවා. ඉතින් අපි පුරුදු කරගෙන ඇවිල්ලා තියෙනවා. දන්නේ නැහැනේ පුරුදු කරව ප්‍රමාණි. ඒක පාරටම මේ හැප්පෙන්න කියලා කෙලෙස් එක්කලා පිස්සෙක් වෙන්නත් බෑනේ. බුද්ධානුස්සති භාවනාව වඩනකොට තමන් ඉන්නේ කොතනද? තමන්ට කෙලෙස් එක්ක හැප්පෙන්න පුළුවන් කොයි ප්‍රමාණයටද? තමන් කෙලෙස් එක්ක හැප්පෙන්න පුළුවන් ප්‍රමාණයට හැප්පෙන්නේ නැහැ කම්මැලිකමට ඉන්නවා. නැත්තම් මං කෙලෙස් එක්ක හැප්පෙන්න උත්සාහ දරන ප්‍රමාණය තව මට ඔරොත්තු දෙන්නේ නැහැ. ඔන්න ඔතෙන් එනවා. තමන් ඉන්න තමන්ගේ තරම තේරුම් ගන්නවා. බුදුරජාණන් වහන්සේත් එක්කලා ඒකාත්මී වෙනකොට අපායයිද කියලා බයක් එන්නේත් නැහැ වැඩි. මොකද අපායටින් අතීතෙත් ගියානේ. අපාය දුකත් අපි මේ සත්‍ය අවබෝධ කර ගැනීමට අවබෝධ කරන්නට ඕනේ කියන තැන පිහිටාගෙන අවංක ඍජු බුදුරජාණන් වහන්සේත් එක්ක කෙලින් වෙන්න උත්සාහ දරන බෝසත් ජීවිතයක්. බුදුරජාණන් වහන්සේ සමග නැගිටින්න උත්සාහ දරන ජීවිතයක්. මොනතරම් සංකීර්ණ ප්‍රශ්න තිබුණත් ඒ සියලු ප්‍රශ්න පත්‍රයට උත්තරේ ඒකාන්තයි. මේක හරියට කරොත් යට එන්නේ මේ ප්‍රශ්න පත්‍රයෙන් පලා යන්න නෙමෙයි. මේ ප්‍රශ්න පත්‍රයට මුහුණ දිය යුතුමයි. මගේ හිත හයිය නැහැ. නමුත් හයිය කළ යුතුයි හිත. දිව්‍ය ලෝකෙට ගිහිලා කලක් මගහැරලා ඉන්නට පුළුවන්. බ්‍රහ්ම ලෝකෙට ගිහිලා ඊටත් වඩා කලක් මගහැරලා ඉන්න පුළුවන්. හැබැයි මේ ඇත්තට මුහුණ දිය යුතුයි. ප්‍රශ්න ගැටලු කැමැති අකමැති සියලු අත්දැකීමුත් එක්කම අවබෝධ කරනවා මිසක කටක්වත් ප්‍රශ්න ගැටලු නැති ලෝකයක් ගොඩ නැගෙන්නෙත් නැහැ. කටක්වත් අකමැති දේවල් වලින් පමණක් යුක්ත ලෝකයක් ගොඩ නැගෙන්නෙත් නැහැ. එහෙම ගොඩ නැගෙනවා නම් මේක ලෝකෙ නෙමෙයි, මේකට වෙන මොකක් හරි නමක් දාන්නත් වෙනවා. ඒ නිසා ඔන්න ඔය තේරුම් ගන්න තැනට මනස සීඳු වෙනවා බුදුරජාණන් වහන්සේ සමග එකතු වෙනකොට. ඒ නිසා සරලව ලියවෙච්ච, ගැඹුරෙන් ලියවෙච්ච රේරුකාණ චන්දිමල නායක හාමුදුරුවන්ගේ සුවිසි මහ ගුණය හුඟක් හොඳයි. ගාක් පුළුල් ධර්ම කරුණුත් එක්කලා එකේ තියෙනවා. පරිශීලනය කරන්න උත්තර ලැබෙන කල්ම ලැබෙනවා ඒකාන්තයි. බුදුරජාණන් වහන්සේ හරහා ගියොත් වරදින්නේ නැහැ යාට. මහා පෞරුෂයකින් හිබි උතුමේ. එතකොට අපටත් යම් මට්ටමකට ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙන දසමය මේ කැළඹිච්ච ලෝකේ වාසය කරන සත්තුත් එක්ක බලනකොට ලොකු වෙනසක් Tamanට තේරෙයි. එක එක්කෙනත් එක්ක සඳහන් ඕනේ. තමා කැළඹිච්ච කාලවකවානුවක් තියෙනවා. මෙතනින් පටන් ගත්තට පස්සේ දැන් මං ගොඩක් එහාට ගිහිලා ඉන්නවනේ කියලා ආඩම්බරයක් ඇති වෙන්නේ නැහැ. මොකද ගුරුවරයාත් එක්ක කොහෙද මම ආඩම්බරකම් කරන්නේ? මගේ ගුරුතුමන් වහන්සේත් එක්ක. ඒ විදිහට තමන් ඉන්න මට්ටමින් අඩියක් හරි ඉස්සරහට යන්න
නොගිහින් ගිහිල්ලා කියන මන්ද මානසිකත්වය ඇති වෙන්නේ නැහැ. ව්‍යාජ මානසිකත්වය ඇති වෙන්නේ නැහැ. ගිහිල්ලා මෙතෙන්ද එක දැනෙනවා. ගියේ නැත්තම් එකක් දැනෙනවා. ව්‍යාජෙන් ගිහිල්ලා නම් එකක් දැනෙනවා. එමගේ යන්න පුළුවන්. ඒ නිසා ඔය විදියට එන්න උත්සාහවත් වෙන. දැන් තාත්තගේ නමවත් කිව්වේ නැහැ. ඒ නිසා හරි වැඩේ පින් දෙන්න බැරි වේද දන්නේ නැහැ. මම ඒකට විනාඩි 15ක් ගත්තා නම් හොඳ නැහැනේ. එතකොට ධර්ම දේශනාව විනාඩි 15ක් අඩු වෙනවා. අනික ඉතින් ඔය තාත්තා ගැන මන් දන්නේ නැද්ද? ඒ තාත්තා ගැන ඔයගොල්ලෝ දන්නේ නැද්ද? එහෙනම් කාටද මේ කියන්නේ? ඒ නිසා අපි ධර්මයට සම්බන්ධ කරලා ගත්තට පස්සේ ඒක තමයි අවශ්‍ය කරන්නේ. ඒ නිසා ඒ තාත්තා හොඳට ධර්මයේ ගැන හොයපු එක්කෙනෙක්, යුතුයකම් වගකීම් ඉෂ්ට සිද්ධ කරපු එක්කෙනෙක්, අභියෝග වලට මුහුණ දුන්නු එක්කෙනෙක්, 100% අකම්පිත හිතක් නැති වුණත් එතෙන්ද මනස ගත යුතුයි කියන තැන මනස තියාගෙන හිටපු කෙනෙක්. තව මදි තව ඉස්සරහට යන්න ඕනේ කියන තැන හිටපු කෙනෙක්. ඒ නිසා ඒ මග යනවා. බුදු උපතක් පවතින කාලයකදී පටන් ගත්තා කියන්නේ මිනිස් ජීවිතයක් එක්කලා ඒක නතර වෙන්නේ නැහැ. අවබෝධයෙන් පටන් ගත්තා නම් වැටේ, පැකිලේ. නමුත් ඉස්සරහට යනවා. ඒ නිසා චන්ද්‍රසිරි රාජපක්ෂ මහත්මයාට, ස්වාමි පුරුෂයාට, පියාණන්ට, මාමණ්ඩියට, සියාට, අසල්වැස ඥාතිවරයාට, කල්යාණ මිත්‍රයාට මේ පින් අත්පත් වේවා. එතුමාගේ පරලෝක ජීවිතයේ සුගතියක්ම වේවා. එතුමාට නිවන් හිම් කොට මේ කුසල් පින් උපකාර වේවායි මෛත්‍රියෙන් කෘතවේදීත්වයෙන් යුතුව පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම ඊටත් වසර ගණනාවකට ඉදිරියේදී අභාව ප්‍රාප්ත වුණු දමිත ප්‍රසාද් රාජපක්ෂ 2019 6 වෙනි මාසයේ 28 වෙනි දින අභාව ප්‍රාප්ත වුණු සහෝදරතුමාට, පුතණුවන්ට, දැන් අම්මට පුතා නැති වෙනකොට තාත්තා නැති වෙනකොට වඩා දුකක් ඇති වෙන්නේ. ඒවට රොක් දෙන්න හිත හදන්නට ඕනේ. ඒ සෑ පුතණුවන්ටත් ඒකාන්තයෙන් මේ පින් අත්පත් වේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු ඒ දරුවාට අකල් මරණයක් නොම වේවා. පුණ්‍යවන්ත දීර්ඝායුෂ්ක ජීවිත ලබාගෙන එතුමාටත් නිවන් කෙලවර කොට මේ පින් පවතිවායි පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ. තවත් මේ නෝනා මහත්මිය, ඒ වගේම මේ දරු 4 දෙනෙක්, බෑනවරුන්, ලේලිවරුන්, බෑන ඇතුළු කොට පවුලේ සියලු දෙනාත් පවුලේ අය වාගේ එකතු වෙලා ඉන්න අපේ ශිරන්ති ගුරුතුමිය, වගේ මානෙල් ගුරුතුමිය මේ අය කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරනවා. කල්යාණ මිත්‍රත්වයෙන් ඇසුරු කරාටම හොඳයි. ඒ නිසා හැමදෙනාම නමින් මිය පරලෝකයේ යම් තාක් කෙනෙක් දෙපාර්ශ්වයන් වලම පිනක් බලාපොරොත්තුෙන් සිටිත් නම් ඒ හැමදෙනාටමත් මේ පින් නිවන් කෙලවර කොට පවතිවායි පොදුවේ පුණ්‍යානුමෝදනා කරන්නට ඕනේ. විශේෂයෙන්ම දැන් අම්මාව බලා ගන්න තාත්තගේ උපස්ථාන ටිකත් අම්මට දීලා මේ අම්මා හොඳ අම්මා කෙනෙක්. අපි කාලේ කියන්නේ මේ අම්මගේ මොහොනේම ශ්‍රද්ධාව තියෙනවා කියලා අපි ආරන්ට යනකොට අපි කියලා තියෙනවා. ඒ නිසා හොඳ අම්මා කෙනෙක්, ගුණයහපත් අම්මා කෙනෙක්, සෙනෙහවන්ත අම්මා කෙනෙක්, දරු සෙනෙහස හොඳටම තියෙන අම්මා කෙනෙක්. ඒ නිසා අම්මට පූර්ණ නිරෝගී භාවයේ දීර්ඝායුෂය ලැබේවා කියලා කෘතවේදීත්වයෙන් මෛත්‍රියෙන් මේ ආශිර්වාද කරන්නට ඕනේ. දරුවන්ටත්, දරුවන්ගේ දරුවන්ටත්, එකතු වෙච්ච අයටත්, අද මේ කල්යාණ මිත්‍රත්වයෙන් එකතු වෙච්ච සත්පුරුෂ සියලු දෙනාටමත්, එළියේ ඉඳගෙන බණ ආපු උදවියටත්, මේ රජදහන ගම, අසල් ගම් වාසී ආදී සියලු දෙනාටමත් දපාංශුකෝල ආදී කටයුතු වලට පැමිණලා මළගේ වුණාට පස්සේ විවිධාකාරයෙන් උදව් උපකාර කරපු ආහාර පාන ආදී ලබා දුන්නු සත්පුරුෂ සියලු දෙනාටමත්, අද මේ ධර්ම අනුශාසනාව පටිගත කරන අපේ මේ දරුවෝ ඇතුළු කොට සියලු දෙනාටමත්, මේ සියලු දෙනාගේ පවුල්වල සියලු දෙනාටමත් නිදුක් බව, නිරෝගී බව, සුවපත් බව වේවා. හැම දිනාටම සියලු යහපත සිද්ධ වේවා. බොහෝ කාලයකට ආයු වර්ණ සැප බල ප්‍රඥා වැඩේවා. හැම දිනාටම චතුරාර්ය සත්‍ය අවබෝධයේ කෙලවර කොට මේ ප්‍රතිපත්ති ධර්ම ශක්තියින් පාරමිතා වශයෙන් උපකාර වේවායි අදිෂ්ඨාන පිහිටුවා ගන්න. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ.
ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරං